චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත සීලවන්ත කාරුණික පින්වත්නි මේ පින්වත් සෑම සියලු දෙනාම උදෑසන කාලයේ පටන් අද දවස මුළුල්ලේම අප සරණ යන්නට යෙදුන ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නය ඒ වගේම ආර්ය මහා සංඝරත්නය කියන මේ උතුම් තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව පැහැදීම මූලිකත්වයේ තබාගෙන මේ මොහොත දක්වාම අද දවසේ මුළුල්ලෙහිම මේ පින්නතුන්ලා සෑම සියලු දෙනාම මේ සූදානම් වන්නේ රාග නැමැති ගින්නෙන් ඒ වගේම ද්වේෂය නැමැති ගින්නෙන් මෝහය නැමැති ඒ කියන්නට යෙදුන අකුසල මූලයන්ගෙන් එහෙම නැත්නම් ඒ අකුසල ගින්නෙන් රාග ගින්නෙන් ගිනියරන් තිබෙන අපේ චිත්තසංතාන සීල සමාධි ප්‍රඥා කියන ඒ සිසිල් දියෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයට අනුව සුළු වේලාවකට හරි නිවා ගන්නට තමයි මේ සූදානම් වන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය මේ උතුම් බුද්ධ ශාසනය ඉදිරියට පවත්වාගෙන යන්නට නම් නිර්මලව අඛණ්ඩව පවත්වාගෙන යෑමට නම් විශේෂයෙන්ම තරුණ පිරිස තුල ශ්‍රද්ධා ආදී ගුණධර්මයන් වැඩි දියුණු වන්නට ඕනි. බුද්ධ ශාසනය ගැන අවබෝධය ඇතිවන්නට ඕනි. ඒ විදිහට බලනකොට මේ වගේ වැඩසටහන් පැවැත්වීම පින්නතුනේ අතිශයින්ම ප්‍රශංසා කටයුතු දෙයක්. ඉතින් අද දවසේදී උදෑසන පටන් මේ මොහොත දක්වා සිල් රකින්න ඔබලාටම දැනෙනවා ඇති පින්නතුනි අපේ හිත නැමැති දේ මොනතරම්නම් අද නිවිලා තියෙනවද කියලා. gedara වාසය කරනකොට නානා විද දේවල් වලින් රාග ද්වේෂ මෝහ ආදී නානා අකුසලයන්ගෙන් අපි ගිනි අරගනිමින් පිච්චෙමින් වාසය කරන්නේ. හැබැයි අද දවසේදී බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා ඒ වගේම ධර්ම රත්නයේ සරණ ගිහිල්ලා ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිහිල්ලා ඔබ උතුම් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෝ බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම සීලවන්තයෝ බවට පත් වෙලා තියෙනවා. ඒක හරියට පින්නතුනි මහා මඩ ගොඩක් මැද පිපෙන නිලුම් මලක් වගේ. ලෝකයේ දෙස බලනකොට සිල් රකින්න පිරිස ගත්තොත් එහෙම හරියම අඩුයි. බණ භාවනාවන් සිදු කරන පිරිස ගත්තොත් හරි අඩුයි. ශ්‍රද්ධාවන්තයෝ ගත්තොත් හරි අඩුයි. දන් දෙන උදවිය ගත්තොත් හරි අඩුයි.
එවැනි ලෝකෙක දන් නොදෙන, සිල් නොරකින, බණ භාවනා නොකරන, අකුසලයේ කරාම ගලාගෙන යන සත්‍යය තමයි මේ ලෝකෙ වැඩි කියලා බුදුරජාණන් වහන්සේද වදාළා. එවැනි සමාජයක්, එවැනි ලෝකයක් මැද ඔබ අද පින්තුනි වෙනස් පිරිසක් බවට පත් වුණා. ඒ තමයි ලෝකයා රාගයේ දෙස ගලාගෙන යනකොට ඔබ අද හිතුවා නෑ මම විරාගයේ දෙසට ගලාගෙන යන්න ඕනි කියලා. ඒ පැත්තට හැරෙන්න ඕනි කියලා. දේශය කරා ගලාගෙන යන ලෝකයේ තුල ඔබ අද කල්පනා කළා නෑ මම මෛත්‍රිය උදෙසා යා යුතුයි කියලා. ඒ වගේම අවිද්‍යාව උදෙසා ගමන් කරන ලෝකයේ තුල ඔබ අද කල්පනා කළා නෑ මම අද විද්‍යාව උදෙසා ප්‍රඥාව උදෙසා යෙදෙන්නට ඕනි මෙහෙවෙන්නට ඕනි කියලා. ඒ නිසා උදේ ඉඳන් අද දවස මුළුල්ලේම බුදුරජාණන් වහන්සේව සරණ යමින් උතුම් තෙරුවන් සරණ යමින් ඔබලා පින්නතුනි උපෝසථට්ඨාංග සීලය සමාදන් වෙන සදහැවත් සීලවන්ත පිරිසක්. ඒ සදහැවත් සීලවන්ත පිරිසට බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කොට වදාලා අපි රකින්න සීලය සැබෑවටම රකින්න සීලයක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. අපිට සමහර විට සිල් රකින්න පුළුවන් ලෝකෙට පේන්න. සුදු වැඳුම් යදගෙන ගිහිල්ලා සිල් ගන්න විදිහට අපි ශික්ෂාපදයන් සමාදන් වෙනවා. හැබැයි ඒ සමාදන් වුණු පමණින්ම ඔබ සීලවන්තයෝ බවට පත්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා සැබෑවටම සීලවන්තයෝ බවට පත්වන්නේ කොහොමද කියලා. සැබෑම සීලවන්ත ශ්‍රාවකයෝ බවට පත්වන්නේ කෙසේද කියලා. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා විශාඛා මහා උපාසිකාව එක්තරා 15ක් පොහොය දවසක දවල් වරුවේ සිල් අරගත්තා. සිල් අරගෙන පින්නතුනි දවල් වරුවේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්නට බුදුරජාණන් වහන්සේව වන්දනා කරන්නට පූර්වාරාමයට ගියා. පූර්වාරාමයට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා විශාඛාවෙනි ඔබ මේ අද කුමක්ද මේ වෙනසක් පේනවා කියලා. ඔබේ යම් වෙනසක් පේනවා. ඒ වෙලාවේ විශාඛාව කියනවා එහෙමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද 15ක පොහොය දවස. අද මම උපෝසතේ සමාදන් වුණා. මම අද සිල් රකින්නවා කියලා කිව්වා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විසාකාවෙනි උපෝසතයන් 3ක් තියෙනවා. උපෝසතයන් 3ක් තියෙනවා. ඒ තමා ගෝපාලක උපෝසතය. ඒ වගේම නිගණ්ඨ උපෝසතය. ඊළඟ එක ආර්ය උපෝසතය කියලා උපෝසත 3ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. විසාකාවෙනි මේ ගෝපාලක එහෙම නැත්නම් ගෝපාල උපෝසතය කියලා කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා විසාකාවෙනි සමහර හරක් බලා ගන්න අයට කියනවා ගෝපල්ලා කියලා. අධිපතියන්ගේ අයිති හරක් බලා ගන්න කෙනා. ඒ හරක් බලා ගන්න පුද්ගලයා ඒ තැනැත්තා උදේ වරුවට හරක් ටික එකගෙන යනවා තනකොළ තියෙන භූමිවලට. වතුර තියෙන තනකොළ තියෙන භූමිවලට අරන් ගිහිල්ලා හරක්ව ඒ තැන්වල ගැට ගහනවා. ගැට ගැහැවට පස්සේ පින්නතුණි දැන් මේ
ගෝපාලක තැනැත්තා හරක් බලා ගන්න තැනැත්තා ඒ ගවයන් ගැන අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් ඉඳලා නැවත හවස් වරුව වෙනකොට සියලුම හරක් ටික ගාලට අරන් ඇවිල්ලා ගාලේ ගැට ගහලා ගාල ඇතුළට දාලා පස්සේ මෙයා තනියම කල්පනා කරනවා කියනවා අද අර රතු පාට ගුණ වැඩි තනකොළ කෑවේ නැහැ. ඒ වගේම අර කළු පාටට හිටපු ගුණා වැඩි වතුර බීවෙත් නැහැ. හෙට දවසේ වැඩිපුර තනකොළ තියෙන තැනකට අරයි යන්නට ඕනි. ඒ වගේම අසනීප තත්ත්වයක්ද දන්නේ නැහැ. එහෙනම් බෙහෙත් ටිකක්වත් හොයලා දෙන්න ඕනි. ඔය ආදී වශයෙන් උදේ ඉඳන් අර හවස් වරුව වෙනකම්ම ගවයන්ගේ ඒ දැක්ක වෙනස්කම් ගැන හිතා ඉන්නවා. ගාලට ගෙනල්ලා දැම්මට පස්සේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා විසාකාවෙනි සමහර උදවිය ඉන්නවා කිව්වා සිල් සමාදන් වෙන්න ඇවිල්ලා සීලයේද සමාදන් වෙලා දැන් අපි පින්නතුනේ සීලයක් සමාදන් වෙන්න ඉන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි අපේ හිත පිරිසුදු කර ගැනීම පිණිසයි. මොනවයින්ද? රාග, ద్వේෂ, මෝහ කියන කෙලෙසුන්ගෙන්. එතකොට රාග, ద్వේෂ, මෝහ කියන කෙලෙසුන්ගෙන් හිත පිරිසුදු කරගන්නට ඇවිල්ලා සිලුත් සමාදන් වෙලා ඔහු කල්පනා කරනවා කියනවා උදේ හම්බ වෙච්ච දානිය ගැන. උදේ හම්බ වෙච්ච දානේ හරියට ලුණු තිබුණේ නැහැ. ඒ වගේම හරියට 3-5 වැටිලා තිබුණේ නැහැ. මිරිස් ආදියත් හරියට නැහැ. ඔය විදිහට උදේ දානේ ගැන හිතා ඉන්නවා උදේ 9 විතර වෙනකම් 10 විතර වෙනකම්. ඊට පස්සේ හිතන්න ගන්නවා දැන් අද වර්තමානයේ නම් අපේ රටවල් වල එහෙමනේ 9ට විතරයි තේ එකක් හම්බ වෙනවා. එතකොට ඒ අර විදිහට කල්පනා කරමින් ඉන්න තැනත්තා 9ට 10ට වගේ කල්පනා කරන්න ගන්නවා අද තේ එක තාම හම්බ වුණේ නැහැ. ඔය ආදී විදිහට තේ ගැන දානේ ගැන කල්පනා කරමින් ඉන්නවා. දවල් දාණයෙන් පස්සෙත් ඒ විදිහටම කල්පනා කරනවා කියනවා. හරියට දානේ දුන්නේ නැහැ. එහෙම නැත්නම් අද හොඳට දානේ දුන්නා, අද හොඳට ආහාර අනුභව කළා. අද හොඳ රසට තිබුණා. ওই විදිහට දානේ ಗುಣ සහ අගුණ සිතමින් වාසය කරනවා කිව්වා. එහෙමත් නැත්නම් දැන් සිල් ගන්න එනකොට සිල් ගන්න තැන ගොඩාක් පිරිස ඉන්නවානේ. ඒ ගොඩාක් පිරිස ඉන්නකොට යම් චිත්ත පීඩා ඇති වෙන්න පුළුවන්. එක්ක පැදුර අරගෙන ඔය ආදී දේවල් වෙනවා. එතකොට අන්න ඒ වගේ අරමුණක් පවා හිතා ඉන්නවා. අද මගේ පැදුර අරගත්තා. මට අර මුල්ල හම්බුනේ නැහැ. ඔන්න ඔය විදිහට හිතා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා විසාකාවෙනි මෙන්න මේක හරියට අර ගොපල්ලා හරක් බලාගත්තා වගේ. හරක් ගත්තු ඒ තනකොළවල එහෙම නැත්නම් ඒ වතුරවල ಗುಣ අගුණ හිතා හිටියා. අන්න ඒ වගේ හිත පිරිසුදු කරගන්න ඇවිල්ලා සිල් ගන්නට ඇවිල්ලා ඒ සීලවන්තයා සිල්වතුන් බවට පත්වන්නේ නැතිව තවත් මොකද වෙනවා කියන්නේ? හිත දූෂිත කරගන්නවා. රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙසුන්ගෙන් හිත දූෂිත කරගෙන වාසය කරනවා කියන ඒ දවසම. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඔහු උදෑසන පටන් ගත්තා වූ සීලය හරියට ඒ සීලයට නමක් දුන්න බුදුරජාණන් වහන්සේ මොකක් වගේද? ගෝපාලක උපෝසතේ වගේ කියලා. හරක් බලා ගන්න තැනත්තා වගේ කියලා. ඒ නිසා ඒකට කිව්වා ගෝපාලක උපෝසතේ කියලා. ඊළඟට දෙවෙනි උපෝසතය හැටියට බුදුරජාණන් වහන්සේ වදාලා විසාකාවෙනි තවත් උපෝසතයක් තියෙනවා. ඒ තමයි නිගණ්ඨ උපෝසතය. ඔබ අපි කවුරුත් දන්නවා අහලා තියෙනවා
ධර්ම දේශනාවල මේ නිගණ්ඨයෝ කියන්නේ මොන වගේ පිරිසක්ද කියලා. ඉන්දියාවේ ගිය ඇත්තෝ ඉන්නවනම් ඒ අය දැකලත් ඇති සමහර විට. එතකොට මේ නිගණ්ඨ කියන පිරිස කියන්නේ මෛත්‍රිය පතුරවනවා කියලානේ. ඒ නිගණ්ඨය ළඟත් මේ සිල් සමාදන් වීමේ ක්‍රමයක් තියෙනවා. අපිට වඩා වෙනස් හැබැයි. ඒ නිගණ්ඨයන්ව සරණ ගිය පිරිසද උපෝසත දිනයන් වලට සිල් ගන්නට යනවා. ගියාට පස්සේ පින්නතුනි ඒ කට්ටිය පළවෙනියෙන්ම කරනවා කියන්නේ නිර්වස්ත්‍ර වෙනවා. නිර්වස්ත්‍ර වුණාට පස්සේ ඒ නිගණ්ඨ පිරිසට උගන්වනවා කියනවා ඔබ සතර දිශාවේ යොදුනක් පමණක් ප්‍රමාණයේ පිරිසට පමණක් මෙත් වඩන්න කියලා. උතුරු දිශාවේ ඒ වගේම බටහිර දිශාවේ නැගෙනහිර දකුණු ආදී සතර දිශාවේ යොදුනක් පමණ දුරට මෙත් වඩන්න කියනවා. එතනින් එහාට නෑ. ඒ පිරිසට විතරක් මෙත් වඩන්න කියනවා. ඊට පස්සේ පින්නතුනි දැන් මේ කට්ටිය ඉන්නේ නිර්වස්ත්‍රවනේ. ඊට පස්සේ උගන්වනවා කියනවා දැන් මේ බලන්න අපි කිසි දෙයකට ඇලිලා නැහැ. අඩුම තරමේ ඇඳුම් පැළඳුමකටවත් අපි ඇලිලා නෙවෙයි වාසය කරන්නේ කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා විසාකාවෙනි ඔවුන් එසේ පැවසුවද හවස් වෙනකොට මේ අය මොකද කරනවා කියන්නේ? නැවත වස්ත්‍ර ඇඳගෙන ගෙවල් වලට යනවා. ඔවුන් කොච්චර නිර්වස්ත්‍රව උදේ ඉඳන් හිටියද ඔවුන් දන්නවා ඔවුන්ගේ හිත තුල උපාදානය සකස් වෙනවා. ඔවුන්ගේ අම්මා තාත්තා දැක්කහම, බිරිඳ දැක්කහම, ස්වාමියාව දැක්කහම, දූ දරුවන් දැක්කහම උපාදානය කියන එක ඇති වෙනවා නිර්වස්ත්‍රව හිටියා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා සමහර උදවිය සිල් ගන්නට ඇවිල්ලා සීලය සමාදන් වෙලා පින්නතුනි උපාදානයන් එහෙමත් නැත්නම් බැඳීම් කියන දේවල් අපි අතහරින්නටනේ සිල් ගන්නේ. සිල් ගන්නට ඇවිල්ලා ඒ දවසේ සිදු කරන්නේ අපි එවැනි දේවල්. හැබැයි එවැනි දේවල් සිදු කරාට අපිද පින්නතුනි අත්දැකීමෙන් දන්නවා සමහර ස්ථානවලදී අපි දැකලා තියෙනවා අපිට කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ අද මම සිල් ගන්නාව නිකමටවත් පුතා දුවාවේ නැහැ දාන හැන්දක්වත් බෙදන්න කියලා. දැන් ගෙදරත් අතහැරලා පන්සලකට ආරණ්‍යයකට සේනාසනයකට ওই වගේ තැනකට යන්නේ මේ බැඳීම් වලින් නිදහස්ව වාසය කරන්න පින්නතුනි. සීලය දියුණු කරන්න, සමාධිය ප්‍රඥාව දියුණු කරන්න. හැබැයි අතහරිනවා කියලා අතහරින්නට කියලා ඇවිල්ලා හිත පිරිසුදු කරගන්නවා කියලා ඇවිල්ලා හිත හිතා ඉන්නවා දරුවෝ ගැන. හිත හිතා ඉන්නවා ගෙවල් දොරවල් ගැන. ඒ වගේම හිත හිතා ඉන්නවා තමන්ගේ වස්තුව ගැන. අසවලාවේ නැතය මගේ වස්තුව සොරා ගනීවිද? ඔය ආදි වශයෙන්ුත් හිතනවා. ඒ වගේම සීලය සමාදන් වෙලා ඒ සීලය රාත්‍රී කාලයේද දැන් අද වර්තමානයේ ගොඩක් දුරට රාත්‍රී කාලයේ සමාදන් වීමක් නැහැ. හවස 5-6 වෙනකොට නැවත ගෙවල් වලට යනවා පවාරණය කරලා. එතකොට පින්නතුනි ඒක සම්පූර්ණ සීලයක්. සම්පූර්ණයෙන්ම පිරිච්ච සීලයක් බවට පත්වන්නේ නැහැ. දැන් අපි සිල් සමාදන් වෙනකොට අටාංග උපෝසත සීලය තමයි සමාදන්ව රකින්නේ. එතකොට ඒකට පාණාතිපාතා, අදින්නාදාන, අබ්‍රහ්මචර්යා, ඒ වගේම මුසාවාදා, සුරාමේරය, විකාල භෝජන, නච්චගීත වාදිත, ඒ වගේම උච්චාසයන, මහාසයන කියන මේ ශික්ෂාපදයන් ඇතුළත්ව තිබෙනවා. අපි පින්නතුනි 12න් පස්සේ වගේ කාලයකදී ආහාරයක් අරගත්තාම විකාල භෝජන ශික්ෂාපදේ කැඩිලා යනවා. එතකොට දැන් අර නිගණ්ඨයන් හවසට ගෙදර යනවා වගේ නැවත ඇඳුම් පැළඳුම් ඇඳ ගන්නවා වගේ නැවත උපාදානයන් නැවත බැඳීම් සකස් කර ගන්නවා වගේ ඒ සිල්ගත්
මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුලට පැමිණිලා සිල්ගත් උදවියද හවස් වරුව වෙනකොට අර රැකගෙන හිටපු සීලය සම්පූර්ණ කරන්නේ නැතිව පරිපූර්ණ කරන්නේ නැතිව නැවතද බැදීම් වලට යනවා. උපාදානයන් වලට යනවා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා. අන්න ඒ විදිහට යමෙක් සීලය රකින්නවද? අන්නේ සීලයට බුදුරජාණන් වහන්සේ වදාලා නිගණ්ඨ උපෝසතය වගේ කියලා. එහෙනම් පින්නතුනි මුලින් කියන්නට යෙදුන ගෝපාලක උපෝසතයත් ඒ වගේම කියන්නට යෙදුන නිගණ්ඨ උපෝසතයත් කියන මේ උපෝසතයන් දෙකම සම්පූර්ණ වෙච්ච පරිපූර්ණ වෙච්ච සැබෑම සීලයන් බවට පත්වන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් විසාකාවෙනි කෙසේද සම්පූර්ණ සීලයක් එහෙම නැත්නම් උතුම් වූ සීලයක් ආර්ය වූ සීලයක් කෙසේනම් සමාදන්ව රකින්නේද කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා විසාකාවෙනි සිල් ගන්නට පැමිණෙන තැනැත්තා ඒ සීලවතා ඒ සමාදන් වෙන සීලයේ පින්නතුනි ආර්ය වූ උපෝසතයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් මේ ලෝකේ නානාවිධ සීලයන් තියෙනවා. ඒ සීලයන් අතර මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු සීලය කියලා කියන්නේ ඊ타මාත්ම උසස් ආර්ය වූ සීලයක්. ඒ සීලයේ සමාදන්ව රකින්න පිරිස වැඳුම් පිඳුම් පවා ලබන්න සුදුසු වන පිරිසක් බවට පත් වෙනවා. එවැනි ශ්‍රේෂ්ඨ වූ සීලයක් තමයි ඔබ අද ඔය සමාදන් වෙලා සිටින්නේ. බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා පවා රැකපු සීලයක් තමයි ඔබ අද මේ සමාදන්ව රකින්නේ. අනේ නිසාමයි මේ සීලයට ආර්ය උපෝසතය කියලා වදාළේ. විසාකාවෙනි කෙසේද ආර්ය වූ උපෝසතය රකින්නේ කියලා දැන් බුදුරජාණන් වහන්සේ වදාළනවා. ඒ තමයි පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ වදාලා විසාකාවෙනි සිල් සමාදන් වෙච්ච තැනැත්තා සීලයේ සමාදන් වෙලා පසුව හුදකලා තැනකට වී දැන් දේශනයේ සඳහන් වෙනවා රුක්ක මූලගතෝවා අරඤ්‍යගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඔය ආදි වශයෙන් සඳහන් වෙනවා. අපිට පුළුවන් පහසු තැනකට විවේක තියෙන ශබ්ද බද්ද අඩු නිශ්ශබ්ද වූ තැනකට ගිහිල්ලා පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට ආර්ය උපෝසතය සම්පූර්ණ කරන තැනත්තා හිතනවා කිව්වා. ඒ කෙසේද? මම සරණ යන්නට යෙදුන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ සැබෑම ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ සියලුම රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු ඒ වගේම වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් අත මිදිච්ච ඒ වගේම පින්නතුනි අවිද්‍යාදී ඒ සංසාර චක්‍රය අරසිඳලපු රහසින්වත් පවක් නොකරන තුන් ලෝක වාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියන මේ දෙආකාර පූජාවන්ට සුදුසු වන උත්තමී ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහංය කියලා හිතනවා කිව්වා. ඒ විදිහට මොනවද හිතනවා කිව්වේ? බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ හිතමින් ඔහු වාසය කරනවා. කෙසේද? සම්පූර්ණ ගුණ ටික විස්තර කරන්නට කාලය නෙවෙයි. නොඑක් ධර්ම දේශනා වලින් ඔබ අසෑ ඇති බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ. එතකොට පින්නතුනි ඒ ආර්ය උපෝසතය සම්පූර්ණ කරන පරිපූර්ණ කරන ශ්‍රාවකයා කොහොමද කල්පනා කරන්නේ? මම සරණ යන්නට යෙදුන බුදුරජාණන් වහන්සේ මේ ගුණයන්ගෙන් සමන්නාගත නිසා අරහන් හම්බනවා. ඒ වගේම මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ ගුණයන්ගෙන් සමන්නාගත නිසා
ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි කියලා සම්මා සම්බුද්ධ ගුණය මෙනෙහි කරනවා කිව්වා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති ඒ වගේම සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන මෙන්න මේ ගුණයන්ගෙන් සමන්නාගතයි කියලා බුදු ගුණ මෙනෙහි කරමින් වාසය කරන්නේ. ආහාරයේ හොඳ නරක මෙනෙහි කරන්නේ නැහැ. ආහාර තිබුණත් එකයි නැතත් එකයි ඔහු ආවේ කෙලසුන් බිඳ දැමීමට නම් ඔහු එතනට පැමිණිලා සිදු කළ යුත්තේ මොකද්ද? මේ හිත පිරිසුදු කිරීමේ වැඩපිළිවෙලයි. ඒ හිත පිරිසුදු කිරීමේ වැඩපිළිවෙල කෙසේනම් කරන්නේද? පළමුව සිල් සමාදන්ව පින්නතුනි මෙනෙහි කරනවා බුදුරජාණන් වහන්සේ ගැන. අර මුලින් කියන්නට යෙදුන විදිහට. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා විශාඛාවෙනි ඒ විදිහට බුදු ගුණ මෙනෙහි කරමින් වාසය කරන ශ්‍රාවකයා අවසානයේදී අවසානයේ පමණක්ම නෙවෙයි ඇත්තටම මුල සිටම ඒ පුද්ගලයා වාසය කරනවා කියලා කියනවා ඊ타ත්ම ප්‍රීති සහගතව ප්‍රමුදිත ස්වභාවයෙන් යුක්තව වාසය කරනවා කිව්වා. ප්‍රමුදිත ස්වභාවය කියලා කියන්නේ අපි අර ගොඩාක් වෙහෙස වෙලා ඉන්නකොට අපි නාගත්තාම ලොකු පහසුවක් ඇඟට දැනෙන්නේ. අන්න ඒ වගේ රාග ද්වේෂ මෝහ වලින් පීඩා විඳලා ඒ විඳිමින් ඉන්නා වූ කෙනෙක් අර විදිහට විතරාගී විතදෝෂී විතමෝහී වුණ උත්තමයෙක් ගැන හිතනකොට පින්නතුනි ඔහුගේ හිත පුදුමාකාර විදිහට ප්‍රසන්නවත් හිතක් බවට හිතක් ඇති වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයා සතුටු සහගතව පිපිදිච්ච ස්වභාවයෙන් යුක්තව වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේම ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ වදාලා විශාඛාවෙනි කෙස් වැටිය අපිරිසුදු වුණාට පසුව ප්‍රාර්ථනාවකින් ඒ කෙස් වැටිය පිරිසුදු කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් කෙස් වැටිය අපිරිසුදු වෙලා තියෙනකොට අනේ මගේ කෙස් වැටිය පිරිසුදු වේවා කියා ප්‍රාර්ථනා කළ පමණින් කෙස් වැටිය පිරිසුදු වන්නේ නැහැ. විශාඛාවෙනි කෙස් වැටිය පිරිසුදු කර ගැනීම පිණිසද උපක්‍රමයක් කළ යුතුයි කිව්වා. ඒ කෙසේද? නැවද වර්තමානයේ නම් සබන් නානා දේවල් තියෙනවා, ෂැම්පු ආදී දේවල්. ඒ මොනවා හරි දෙයක් පාවිච්චි කරලා වතුරෙන් මේ පිරිසුදු කරගත යුතුයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා විශාඛාවෙනි මේ හිත කියන දේ ප්‍රාර්ථනාවෙන් පිරිසුදු කරගන්නට පුළුවන් දෙයක් එහෙම නෙවෙයි. ඒටද උපක්‍රම සිදු කරන්නට ඕනි. එහෙනම් හිත පිරිසුදු කර ගැනීමේ එක උපක්‍රමයක් තමයි අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගැන සිතා ඒ බුද්ධානුස්සතිය වැඩිම පින්නතුනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එසේ බුදුගුණ සිහි කරන්නට බැරි වෙන පුද්ගලයාට ඊළඟට හිත පිරිසුදු කරගන්නට එහෙම නැත්නම් ඊළඟට ආර්ය උපෝසතය සම්පූර්ණ කරගන්නට පුළුවන් ක්‍රමයක්. ඒ තමයි අප සරණ යන්නට යෙදුන උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයේ ගුණ සිහි කරනවා. ස්වක්ඛාතාදී ඒ ගුණයන් සිහි කරනවා. කල්පනා කරලා බලන්න පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය එම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ සත්‍යයට ඒකාන්තයෙන්ම සිත සලසන සත්‍යයට ඒකාන්තයෙන්ම සැපය ගෙනලා දෙන ධර්මයක්. මේ ධර්මය වෙනස්ම වූ ධර්මයක්. වෛර කරන සත්‍යයන්ට මෛත්‍රී කරන්න කිව්වා. ක්‍රෝධ කරන සත්‍යයන් සමග ක්‍රෝධ නොකර ඉන්න කිව්වා. ඒ වගේම තරහ වෙලා ඉන්න සත්‍යයන් සමග තරහ වෙන්න එපා කිව්වා.
ඒ ආදී වශයෙන් ගන්නකොට තව බොහෝ කරුණු තිබෙනවා. සැබෑවටම අපේ ජීවිතයේ යථාර්ථය පෙන්වපු ධර්මයක්. ඒ ධර්මයේ මුලද ඊටාම පිරිසුදුයි. ඒ ධර්මයේ මැදද ඊටාම පිරිසුදුයි. ඒ වගේ මේ ධර්මයේ අගද ගත්තොත් පින්නතුනි ඊටාම පිරිසුදු වූ ස්වකහාතාදී ගුණයන්ගෙන් සමන්නාගත ධර්මයක් මේක. රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙසුන්ගෙන් පීඩිත වෙමින්, කෙලෙසුන්ගෙන් ගිනි අරගනිමින්, සිත් පිච්චමින් තියෙන උදවියට මෙය හරියට සීතල වතුරක් වගේ. ඒ ගිනි ටික නිවා ගන්නට ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒ සංසාර දුකෙන් දුක්ඛ කන්දයෙන් පීඩා විඳින්මින් සිටින එමන් නැත්තම් මේ මහා දුකක ඒ සංසාරයේ නැමැති මහා දුකේ ගිලමින් වාසය කරන ගමන් කරන සත්‍යයට එයින් ඈතර වෙන්නට කියා දුන්න දර්ශනයක් මේක. ඉතින් මේ ධර්මයේ මහා පුදුමාකාර ගුණ තියෙන ආනිසංස තියෙන සාන්දිටික ධර්මයක්. ඒ ධර්මයේ ගැන ඔහු හිතා වාසය කරනවා උදෑසන පටන් සිල් අරගෙන. වෙන දේවල් හිතන්නේ නැහැ. ගෙදර ගැනවත්, දරුවෝ ගැනවත්, යාන වාහන ගැනවත් වෙන දේවල් ගැන සිතන්නේ නැහැ. ඔහු සිතන්නේ ධර්මයේ ගැනයි. ඒ විදිහට ධර්මයේ ගැන සිතමින් වාසය කරනකොට පින්නතුනි ඔහුගේ සිත පිරිසුදු බවට පත් වෙනවා කිව්වා. මොනවයින්ද? රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙසුන්ගෙන්. ඔහු පරිපූර්ණ වූ උපෝසතයක් රැක්ක පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතනදිත් බුදුරජාණන් වහන්සේ වදාලා අර විදිහට බුදු ගුණ සිතපු පුද්ගලයාද අර ප්‍රමුදිත බවට, එහෙම නැත්නම් ප්‍රීති සහගත පුද්ගලයෙක් බවට, සතුටු පුද්ගලයෙක් බවට පත් වුණා වගේම ධර්මයේ සිහි කරන පුද්ගලයා දේ විදිහට සතුටටපත් වාසය කරනවා කිව්වා. එතනදිත් උදාහරණයක් බුදුරජාණන් වහන්සේ වදාලා විසාකාවෙනි මේ කය කියන එක ප්‍රාර්ථනාවකින් පිරිසුදු කරන්න පුළුවන් දෙයක් එහෙම නෙවෙයි. ඒටත් උපක්‍රම කරන්නට ඕනි. සබන් ආදී දෙයක් ගාලා වතුරෙන් ඒ පිරිසුදු කරගත යුතුයි. එතකොට පිරිසුදු වෙලා යනවා. පිරිසුදු වෙනවා. අන්න ඒ වගේ රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙසුන්ගෙන් දුක් විඳින්මින්, පීඩා විඳින්මින් පිච්චෙමින් ඉන්න සත්වයා ඒ හිත පිරිසුදු කරගත ගන්නා වූ තවත් ක්‍රමයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ස්වකහාතාදී ධර්මය සිහි කරනවා. මම සරණ යන්නට යෙදුන ධර්මයේ මේ ගුණයන්ගෙන් සමන්නාගතයි කියලා. ඒ දෙක ක්‍රමයක්. ධම්මානුස්සතිය. ඊළඟට පින්නතුනි එසේ බුදු ගුණද ධම් ගුණද මෙනෙහි නොකරන ශ්‍රාවකයා ඊළඟට මෙනෙහි කරනවා කිව්වා සංඝ රත්නය ගැන. සංඝ රත්නය කියලා කියන්නේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ආදී මේ ගුණයන්ගෙන් සමන්නාගතයි කියලා සංඝ රත්නයේ ගුණ සිහි කරනවා කිව්වා. සංඝයාට අපහාස කරමින්, සංඝයාව විවේචනය කරමින්, සංඝයාගේ අඩු සොයමින් නෙවෙයි වාසය කරන්නේ. දාට මොකද කරන්නේ? සංඝයාගේ ගුණ සිහි කරනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤාදී මහරහතන් වහන්සේලාගේ පටන් මේ බුද්ධ ශාසනයේ වැඩ සිටින්නා වූ අනාගතයේ පහළ වෙන සියලුම ඒ සංඝ රත්නයේ ගුණයන් සිහිකොට වාසය කරනවා. එසේ වාසය කරන ශ්‍රාවකයාද පින්නතුනි ඔහුගේ හිත පිරිසුදු බවට පත් වෙනවා, ප්‍රමුදිත බවට පත් වෙනවා. ඔහු ඊ타ත්ම සතුටින් වාසය කරනවා කිව්වා. එසේ වාසය කරන පුද්ගලයා එදා දවසේදී පරිපූර්ණ වූ එහෙම නැත්නම් ආර්ය උපෝසතයක් රැක්ක පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතනදිත් පින්නතුනි උදාහරණයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි වස්ත්‍රය කියන එක අපිරිසුදු වෙලා තියෙන වස්ත්‍රයක් කවදාවත් පින්නතුනි ප්‍රාර්ථනාවක් කරා කියලා මේ පිරිසුදු වේවා කියලා පිරිසුදු වෙන්නේ නැහැ. ඒටත් උපක්‍රමයක් යොදන්නට ඕනි. සෝදන්නට ඕනි අප විසින්ම. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා අපිරිසුදු වෙලා තියෙන, කිලිටි වෙලා තිබෙන සිත පිරිසිදු කරගන්නට තියෙන තවත් ක්‍රමයක් තමයි මේ සංඝ රත්නයේ ගුණ සිහිපත් කිරීම.
සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරමින් සංඝානුස්සතිය වැඩිම පින්නතුනි. බලන්න කොච්චර ලස්සන උපමාද මේවා කියලා. මුලින් කිව්වා හිස පිරිසුදු කරගන්නවා වගේ, ඊළඟට කිව්වා කය පිරිසුදු කරගන්නවා වගේ, ඊට පස්සේ කිව්වා වස්ත්‍රය පිරිසුදු කරගන්නවා වගේ සිල් ගන්නට ආපු ආර්ය උපෝසතයේ සමාදන්ව ඒ සීලේ රකින්න තැනැත්තා හිත පිරිසුදු කරගන්නවා කොහොමද? බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරමින්. මහා මාරු දෙයක් නෙවෙයි. ඊළඟට පින්නතුනි, එසේ තෙරුවන්ද සිහි කරන්නට බැරි ශ්‍රාවකයා ඊළඟට මෙනෙහි කරනවා කියලා කිව්වා සීලය ගැන. තමන් සමාදන්ව සිටින්නා වූ සීලය ගැන ඔහු මෙනෙහි කරනවා. කොහොමද? මම මේ මොහොතේ රකින්නා වූ සීලය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වදාළ සීලයක්. බුදුරජාණන් වහන්සේලා පවා මහරහතන් වහන්සේලා පවා අනුගමනය කරපු, ආරක්ෂා කරපු උත්තම වූ සීලයක් තමයි මම සමාදන් වෙලා සිටින්නේ. මම රැක්කා වූ සීලේ මහා ආනිසංසයන් තිබෙනවා. මම අද උදෑසන පටන් මේ මොහොත දක්වා කිසිදු සතෙක් මැරුවේ නැහැ. ඝාතනය කළේ නැහැ. ඒ වගේ මම උදෑසන පටන් මේ මොහොත දක්වාම හොරකමේ යෙදුනේ නැහැ. කාම සේවනයේ යෙදුනේ නැහැ. බොරුවක් කීවේ නැහැ. සුරාව මත්ද්‍රව්‍ය පාවිච්චි කළේ නැහැ. ඒ වගේම විකාල භෝජනයේ මම සමාදන්ව වාසය කරනවා. නැටුම් ගැයුම් ආදීන් වැළකී වාසය කරනවා. ඔය ආදී වශයෙන් ඒ තමන් සමාදන් වෙලා ඉන්න සීලය ගැන නැවත ආවර්ජනය කරනවා. ඒ ආවර්ජනය කරන්න පින්නතුනි, මේ සීලය රකින්න පුද්ගලයාගේ හිතද මහා පිරිසුදු හිතක් බවට පත් වෙනවා. මොකද මේ සීලය රැක්කා කියලා ඔබේ රාග ද්වේෂ මෝහ වැඩි වෙන්නේ නැහැ. රාග ද්වේෂ මෝහ ප්‍රහාණයටයි උපකාර වන්නේ. මොකද මේක ආර්ය වූ සීලයක්. අන්න ඒ නිසා. එතකොට එවැනි ආර්ය වූ උපෝසතයක් සමාදන්ව රකින්න තැනැත්තාද බුදුරජාණන් වහන්සේ වදාලා ඊටමත් සතුටෙන් යුක්තව, ප්‍රීති සහගතව, ප්‍රමුදිත ස්වභාවයෙන් යුක්තව වාසය කරනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා අපිරිසිදුව තිබෙන කණ්ණාඩියක්, කැඩපතක්. එයද පින්නතුනි, එය ඉස්සරහට ගිහිල්ලා ප්‍රාර්ථනා කළ පමණින් පිරිසිදු වෙන්නේ නැහැ. ඒටද මොකක් හෝ උපක්‍රමයක් කරලා ඒ පිරිසුදු කරන්නට ඕනි. එතකොට තමයි පිරිසුදු වෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා අපිරිසුදුව තිබෙන කැඩපත, කණ්ණාඩිය පිරිසුදු කරනවා වගේ උපක්‍රමයෙන් අපිරිසුදුව තිබෙන අපේ හිතද පින්නතුනි පිරිසුදු කර ගන්නට පුළුවන් තවත් එක ක්‍රමයක් තමයි මේ සීලානුස්සතිය, සීලයේ ගුණ ආවර්ජනා කරමින් වාසය කිරීම. සිල් ගන්නට පැමිණිලා තමන් රකින්න සීලය ආවර්ජනා කරනවා. ඒ තුලින්ද පින්නතුනි සැබෑ ආර්ය උපෝසතයේ රැක්ක සීලවන්ත ශ්‍රාවකෙක් බවට පත් වෙන්නට පුළුවන් බව බුදුරජාණන් වහන්සේ වදාලා. එසේද බැරිනම් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කෙසේද? ඔබ අපි අහලා තිබෙනවා දිව්‍ය ලෝක තිබෙනවා කියලා. චාතුම් මහරජ්‍ය, තාවතිංස, යාම තුසිත, නිම්මාන රති, පරනිම්මිත වසවත්ති කියලා තිබෙනවා දිව්‍ය ලෝක. ඒ දිව්‍ය ලෝකවල පින්නතුනි දෙවිවරු වාසය කරනවා. සීලවන්ත, ගුණවන්ත දෙවිවරු වාසය කරනවා. එතකොට මේ පුද්ගලයා කල්පනා කරනවා, කියනවා දිව්‍ය ලෝකේ ඉපදිලා ඉන්න දෙවියන් තුල ශ්‍රද්ධාව මේ විදිහට ඇති. සීලය, ඒ වගේම ශ්‍රුති ත්‍යාග ප්‍රඥාදී මෙන්න මේවා, මේ ඉන්ද්‍රිය ධර්මයන්, මේ ගුණ ධර්මයන් ඔවුන් දියුණු කරන්නට ඇති. මේ දේවල් ඇති. ඒ වගේ මමද අද දවසේ සමාදන් වුණ මේ සීලය තුල එහෙම නැත්නම් ඒ දෙවිවරු ඒ විදිහට ශ්‍රද්ධා, සීල, සුති, ත්‍යාග, ප්‍රඥාදී ගුණයන්ගෙන් යුක්ත වගේම මමද අද දවසේදී එවැනි ගුණධර්මයන් පරිපූර්ණ කළා. උදෑසන පටන් සිල් ගන්නට පැමිණිලා. එතකොට දෙවිවරු වගේම මමද අද දවසේදී එවැනි ගුණයන්ගෙන් පරිපූර්ණව වාසය කරපු නිසා
මමද අද දවසේදී පුණ්‍යවන්ත පිරිසක් බවට පින්වන්ත පිරිසක් බවට පත් වුණානේ කියලා ඔහු ඒ දෙවියන්ගේ ගුණ සිහි කරමින් දේවතානුස්සතිය ආදී වඩමින් වාසය කරනවා. එසේ වාසය කරන ඔහුට මොකද වෙන්නේ පින්නතුනි? අවසානයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ ඔහුගේ හිතද පිරිසුදු ස්වභාවයට පත් වෙනවා කිව්වා. ප්‍රමුදිත බවට පත් වෙනවා කිව්වා. ඒ වගේම පරිපූර්ණ වූ ආර්ය උපෝසතයක් රැක්ක පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා වදාලා. අන්න එහෙනම් අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාලා කෙසේද ආර්ය වූ සැබෑ සීලයක් රකින්නේ කියලා. එහෙනම් මේ පින්නතුල්ලා අද දවසේදී සිල් රකින්න සීලවතුන් හැටියට හොඳට හිතට අදිෂ්ඨානය කරගන්නට ඕනි පින්නතුනි. ඔබලා ගෝපාලක සීලයක් නොරැක, නිගණ්ඨ උපෝසතයක් නොරැක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් සැබෑ ආර්ය වූ උපෝසතයක් රකින්නට උත්සාහ ගන්නට ඕනි. ඉතින් පින්නතුනි කල්පනා කරගන්නට ඕනි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වීම ඊටාම දුර්ලභයි. මනුස්ස ජීවිතය කියන එක ලබා ගැනීම ඊටාමත්ම දුර්ලභයි. ශ්‍රී සද්ධර්ම රත්නයේ ඇසීමට ලැබීම ඊටාම දුර්ලභයි. ෂණ සම්පත්තිය, කල්යාණ මිත්‍ර ආශ්‍රය ආදී මේ සියලුම කරුණු කාරණා ඊටාමත්ම දුර්ලභයි. නමුත් මේ පින්වත් අපි ඔබ අප සෑම සියලු දෙනාම වාසනාවන්ත වුණා. ඒ මොකද මේ දුර්ලභ වූ අවස්ථාවන් අපිට මේ මොහොතේ ලැබිච්ච නිසා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැටියට අපි හිසගිනි ගත්තෙකු ඒ ගින්දර වහවහා නිවාලන්නාසේ වහවහාම බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ ජාති ජරා ව්‍යාධි මරණ කියන සසර දුකෙන් එතරව ලබන අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස බොහෝසේ වෙහෙස වී අප්‍රමාදීව පුණ්‍ය කටයුතු කුසල ධර්මයන් සිදු කර ගන්නට ඕනි. එදාට අපිට සැබෑම දිනපු බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයෝ බවට කෙලසුන්ගෙන් ජයගත් පිරිසක් බවට පත්වන්නට වාසනාව ලැබෙනවා. ඉතින් හොඳයි මේ මොහොතේදී මේ පින්වත් හැම දිනාම උතුම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් දහම් බිඳක් මේ මොහොතේ ශ්‍රවණය කරමින් ධර්ම ශ්‍රවණමය පුණ්‍ය කර්මය සිදු කරගත්තා. එතකොට දාන සීල භාවනාදී පින්කම් අද දවසේදී මේ පින්නතුල්ලාගේ ජීවිත තුළින් සිදු වෙනවා. ඒ ආදී වශයෙන් ගන්නකොට අද දවස කියලා කියන්නේ මේ පින්නතුල්ලාට ඊ타ත්ම විශේෂ වැදගත් උතුම් වූ පුරපසළොස්වක් පොහොය දවසේදී මේ පින්නතුල්ලා අද දවසේදී මහා පුණ්‍යවන්තයෝ බවට පත් වුණා. ඉතින් උදෑසන පටන් මේ කාලයේ තෙක්ම සිදු කරගත්තු සියලුම කුසලයන්ගේ ආනිසංස බලය මේ පින්වත් හැම දිනාටම වහවහාම ජාති ජරා ව්‍යාධි මරණ කියන සසර දුකින් එතරව ලබන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියා කවුරුත් සාදු කියා ප්‍රාර්ථනා තබා ගන්නවා.